රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ගුවන් විදුලියෙන් සුබදෑසනක් කියලා ඔබට බොහොම සෙනෙහසින් අපි ආදරණීය මිතුරනි අපි ගොවියරණට අදත් ඔබ පිළිගන්නවා. ඔබ දන්නවා මේ වන විට ඔබ ගත කරමින් සිටින්නේ එක්තරා විදිහකට ස්වභාවික ආපදා තත්වයකින් පීඩාවට පත්වෙච්ච ඒ මතකයත් එක්ක කියන කාරණාව අපිට අමතක කරන්නට පිළිවන්කමක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් සුළං තත්ත්වය නිසා විශේෂයෙන් බදුල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ඇතිවුණු ඒ පීඩනය වේදනාව අපිට බොහොම හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. ඔබේ හදවතේ රැඳුණු ඒ වේදනාව සහ ඒ සංකා සහගත හැඟීම. ඉතින් මං හිතන්නේ ගීතය කියලා කියන්නේ මේ වේදනාව, දුක, සතුට මේ කියන හැම හැඟීමක්ම ප්‍රකාශ කරන්නට තිබෙන සුවිශේෂී වූ මාධ්‍යයක් කියවොත් එය නිවැරදි. එනිසා අපි උත්සාහ කරමු ගීතයේ රස හවුසයා යමින් මේ දුක සතුට මේ හැම දෙයක්ම බුදුදහමේ අපිට ඉගැන්වෙන අටලෝ දහමට අනුව යමින් විඳදරා ගන්නට හැකියාවක් තිබෙන්නේ කොහොමද කියන කාරණේ ගීතයේ ඒ රසවත් හැඟීම් සමග එකතු පහතු වෙලා හඳුනා ගන්නට උත්සාහ කරමු කියන යෝජනාව මේ හෝරාවේ ආරම්භයේදී මා ඔබට කරන්නට කැමතියි. ඒ නිසා මේ හෝරාව තුළ අපි උත්සාහ කරනවා ගීතය තුලින් අපි ජීවිතය හොයාගෙන යන්නට මේ ගීතයේ භාව ප්‍රකාශනයන් තුලින් අපේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට කොයි විදිහේ පිටිවහලක්ද සැලසෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් අද මේ ගී පිළිබඳව කෙරෙන ගීතපත් කතිකාවතට මා ආරාධනා කළේ ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ හින්දි භාෂාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සංගීත් රත්නායක මහත්මයාට. එතුමා ගී නිර්මාණකරුවෙකු විදිහටත් අපිට හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. එනිසා ඔහුගේ භූමිකාව ගැනත් අද අපිට කතා කරන්න හැකියාවක් සැලසෙවි. අයිබෝන් සංගීත් රත්නායක මහත්මයා. අයිබෝන්. අද අපි සූදානම් එතුමත් එක්ක ගීතයේ වගතුග හොයාගෙන යන්නට ගීතයේ මතුපිට අර්ථයෙන් එපිටට ගිහින් ගීතයේ පිළිබඳ වඩා ගැඹුරු සංකතනයක නියැලෙන්නට අපි මේ වැඩසටහනේ ආරම්භයට තෝරාගත් ගීතය ගායනා කරන්නේ අනුලා බුලත්සිංහල සමග කරුණාරත්න දෙවුල්කණේ කියන ගායන ශිල්පීන්. විශේෂයෙන් මේ ගීතය ඌවටත් එක් පැත්තක සහසම්බන්ධතාවක් තිබෙනවා කියන කාරණේ අපි ඔබට සඳහන් කරන්නට සූදානම්. අද අපි කතා කරන්නේ මේ වැඩසටහනේ ආරම්භයෙන්ම යමු සෙල්ල කතරගම කියන මේ ගීතය පිළිබඳව. ගීතේ ස්වර රචනය ප්‍රේමසිරි කේමදාසයන්ගේ වගේම පද රචනය රත්නශ්‍රී විජේසිංහන්ගේ ගායනය අනුලා බුලත්සිංහල මහත්මිය සමග කරුණාරත්න දියුල්කණේ ගායන ශිල්පියාගේ. අපි මේ ගී කතාව මෙතනින් ආරම්භ කරමු සංගීත රත්නායක මහත්මයා. ඔව්. මා තෝරාගත්තේ කතරගම ගීතය විශේෂයෙන් ඌවට විශේෂ සම්බන්ධකමක් තියෙන ප්‍රදේශයක් අලලා ලියවුණු ගීතයක් රත්නශ්‍රී වියතානන් විසින් ලියන ලද. මේ ගීතය ප්‍රේම ගීතයක් කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ඔබට ගිය අර්ථයක් මේ කතරගම ගීතය තුල තියෙනවා. ඉතින් හොඳයි. ඔව් මා තෝරාගත්තේ කතරගම ගීතය. මේ කතරගම ගීතය විශේෂයෙන් ඌව ප්‍රදේශයට සම්බන්ධ පූජනීය ස්ථානයක් අලලා ලියවුණු ගීතයක්. මේ ගීතය රචනා කරන ලද්දේ රත්නශ්‍රී විජේසිංහන් විසින්. එතුමාණන් මේ ගීතය එතුමාගේ මේ ගීතය රස විඳින කෙනෙකුට බොහෝ විට තේරෙන්නේ සමහර විට මේ පූජනීයත්වයට සම්බන්ධයි කියලා. තවත් ඇතමෙකුට තේරෙනවා මේ ප්‍රේමයට සම්බන්ධයි කියලා. නමුත් ඊටත් එහා ගිය සංහිඳියාව තමයි මේ ගීතය තුල සම්පූර්ණයෙන් දිගහැරෙන්නේ. මෙය යුගයේ අවශ්‍යතාවයක්, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයක් මේ වන විට. ඒ නිසා විශේෂ ගීතයක් වශයෙන් මේ වගේ ගීත ලියන්නන්ට
දිරිදීම සඳහාත් මා මේ ගීතය තෝරගත්තා. මුලින්ම කෙනෙක් තව කෙනෙකුට කතරගම යන්න එන්න කියනවා. සාමාන්‍යයෙන් කතරගම යන්නේ වන්දනාමාන කරන්නනේ. නමුත් මේ ගීතේ කියනවා ප්‍රදේශයේ විශේෂත්වය බොහෝ විට මේ තරුණයා තරුණියකට තමයි මේ යෝජනාව කරන විදිහට තියෙන්නේ. සාමාන්‍යයෙන් කාව්‍ය ශාස්ත්‍රීය සිද්ධාන්තවල තියෙනවා යෝජනාවේ විශිෂ්ටත්වය දනවන ව්‍යංගාර්ථ. මෙහි එහෙම ව්‍යංගාර්ථයක් තමයි තියෙන්නේ. යෝජනාවක් කරනවා ඒ යෝජනාව තුළ ව්‍යංගාර්ථයක් සැඟවිලා තියෙනවා. ඔහු යෝජනා කරන්නේ සෙල්ල කතරගම යන්න කියලා. හැබැයි කතරගමේ විශේෂත්වය පූජනීයත්වයට යොදා ප්‍රේමයට සම්බන්ධ කරලා ව්‍යංගාර්ථයක් දනවනවා. ඒ තමයි කඳ කුමාරයා වල්ලිට පෙම්බන්ද කතරගම යන් කියලා. එයින් දැනෙන්නේ ප්‍රේම යෝජනාවක් ව්‍යංගාර්ථව ප්‍රදේශයේ විශිෂ්ටත්වය පදනම් කරගෙන එහෙම නැත්නම් ස්ථානීය විශිෂ්ටත්වය පදනම් කරගෙන යෝජනාවක් ගෙනව ව්‍යංගාර්ථයෙන් ප්‍රේමයේ සම්බන්ධයි. එය කාව්‍ය ශාස්ත්‍ර සිද්ධාන්තවල තියෙන ප්‍රස්තාව වෛශිෂ්ට්‍ය උත්පන්න වාච්‍ය සම්භව ආර්ථී ව්‍යංජන කියලා කියන්නේ. යෝජනාවේ විශිෂ්ටත්වය පදනම් කරගෙන දන වෙන ව්‍යංගාර්ථය. ඒ රත්නශ්‍රී මහත්තයා දැන හොන දැන එතුමාගේ අර විශේෂ ප්‍රතිභාවක් තියෙනවා. ඒ හින්දා එතුමාගේ දැනුමට කීයටත් අභියෝග කරන්න බෑ. නමුත් මා ඉගෙනගත් ශාස්ත්‍රීය සිද්ධාන්ත පදනම් කරගෙන මට පුළුවන් මේ ගීතේ මේ විදියට අර්ථකථනයක් දෙන්න. නව අර්ථකථනයක් විය හැකියි. නමුත් ඒ නෙවෙයි මේ ගීතය තුර පුරාම දිවි වෙන විශේෂ පණිවිඩය. එය තමයි සංහිඳියා. මෙහි ඉන්නවා ආනන්ද. සිංහල නමක්. ආනන්ද. සරෝජා ඉන්නවා. දෙමළ නමක්. රාමන් ඉන්නවා. අනුරාධා. මේ වගේ සිංහල දෙමළ මුස්ලිම් නම් පාවිච්චි කරලා තියෙනවා. එකතු කරලා තියෙනවා එකමුතුකමක් දනවන්නට. ඔවුන් ඔක්කොම එකතු වෙලා මොකද්ද කරන්නේ? නානතොටේ මැණික්ගඟේ දෙවි කරුණාව පතනවා. නානතොටට යනවා, මැණික්ගඟට යනවා, කතරගම දෙවි කරුණාව පතනවා. ඊට පස්සේ කියනවා හාදු දිදී ගඟ නොබෙදී එකට ගලාගෙන යනවා කියලා. ඇත්තටම මේ ගඟ මැණික්ගඟම නෙවෙයි, සංහිඳියාවේ ගඟ. මේ ඔක්කොම එකතු වුණාම සහයෝගය ආදරේ කරුණාව බෙදාගත්තාම ඒ තුල තියෙන සංහිඳියාව. ඒකයි මේ ගඟ නොබෙදිලා එකමුතු වෙලා එකට ගලාගෙන මේ යන සංහිඳියාවේ ගඟ හාදු දිදී. ඒ තුල තියෙනවා ආදරය, එකමුතුකම, අන්‍යයන් සමග තියෙන සහයෝගය, අන්‍යයන්ගේ මත ඉවසීම. මේ සියල්ල මේ තුල තියෙනවා. හැබැයි ඒක ව්‍යංගාර්ථයෙන් තියෙන, වාචාර්ථයෙන් නෙවෙයි. ඊට පස්සේ කියනවා සාදුකාරය ඇහෙනවා. සාදුකාරය ඇහෙන්නේ පන්සලේ. කතරගමත් ඒ සාදුකාරය තියෙන්න පුළුවන්. සංගීත නාදේ කොහෙද ඇත්තේ? බොහෝ විට තියෙන පල්ලිවල. මෙහිත් තියෙනවා. එතකොට මේ සාදුකාරයෙන් සංගීත නාදේ පාද සලඹ දෑතේ වලලු පාවිච්චි වෙන්නේ බොහෝ විට කාගේද? දෙමළ මුස්ලිම් සංස්කෘතිය වල යෙදෙන කාරණා. මේ සියල්ල හරහා පද රචකයා ගොඩනගන්න උත්සාහ කරනවා සිංහල, දෙමළ, මුස්ලිම් සංහිඳියාව. මේ සංහිඳියාවේ ගීතයක් මා එලෙසයි අර්ථකථනය කරන්නේ. මේ වගේ ගීත අපේ ශ්‍රී ලංකාවේ බොහෝ ලියවිය යුතුයි. මට මතක් වෙනවා තවත් කාරණයක් මේ හා ගලපන්නට. ඉන්දියාව ප්‍රාන්ත විශාල ප්‍රමාණයක් තියෙන රටක්. විවිධ සංස්කෘතීන් ඒ තුල තියෙනවා. විවිධ ජාතීන් නියෝජනය වෙනවා. මේ රට මෙච්චර විශාල රටක් එක බැම්මකින් බැඳිලා තියෙනවා. එක හුයකින් බැඳිලා තියෙනවා. ඒ හුය තමයි සංහිඳියාව. ඔවුන්ගේ නිර්මාණ තුල කාව්‍ය වේවා, ගීත වේවා, චිත්‍රපට වේවා මේ සියල්ල තුලම ඔවුන් ඇතුළත් කරන මේ සංහිඳියාව. කලාකාරයන්ගේ කාර්යභාරය තුලින් තමයි මම විශ්වාස කරන්නේ ඔවුන්ගේ සංහිඳියාව ගොඩනැගිලා තියෙන්නේ. මාධ්‍ය හැසිරීම තුලයි.
අපේ රටටත් ඒ හොඳ ආදර්ශයක්. මේ වගේ ගීත තව ලියවිය යුතුයි. ඒකයි මම මේ ගීතය තෝරගත්තේ. කතරගම කියන්නේ සංගීත රත්නායක මහත්මයා මේ විවිධ ආගමිකයන් එකතු වන තැනක්. බෞද්ධ ආගමිකයින් ඒ වගේම වෙනත් ආගමිකයින් මේ සියලු දෙනා මේ බිමට පැමිණෙනවා. අද වෙනකොට මේ අපේ සමාජය තුළ ආගමික සංහිඳියාව පිළිබඳ වඩා වැඩි අවධානයකින් කතාබහට ලක්වෙමින් තිබෙනවා. අපි එලිපිට දකිනවා ඇතැම් විහාරස්ථාන සම්බන්ධයෙන් එවගේම මුස්ලිම් ආගමික මුස්ලිම් ජනතාව ඒ වගේම ඉස්ලාම් භක්තිකයින් මේ අය අතර යම් යම් ගැටුම් ඇති කරන්නට උත්සාහ කරන යම් යම් ප්‍රවණතාවන් මේවැනි ගීතවල වැදගත්කම සහ මේ කතරගම පාදක කරගනිමින් මේ නිර්මාණය කරන මේ ප්‍රවාදයේ වැදගත්කම ඔබ කොහොමද මේ අද සමාජයට කලපන්නේ? නැත්නම් මේ ගීතවල තියෙන විශේෂ පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි තමන්ට වඩා වෙනස් සංස්කෘතියක ජීවත් වෙන තමන්ට වඩා වෙනස් භාෂාවක් කතා කරන තමන්ට වඩා වෙනස් මතයක් දරන අය කොහොමද එකතු වෙලා සහයෝගයෙන් ජීවත් වෙන්නේ කියන පණිවිඩය. ඒ පණිවිඩයට අදාළ උදාහරණ තමයි මේ ගීතවල අපි දෙන්න ඕනේ ඇත්තටම. ඒක බලලා තව කෙනෙක් තමන්ගේ ජීවිතයට ඒක ඇතුළත් කරගෙන සමාජ වඩා යහපත් සමාජයක් ගොඩනගෙන විදිහට කටයුතු කිරීම තමයි ඇත්තටම මේ ගීතවලින් වෙන්නේ. අපි කළ යුත්තේ යුගයේ අවශ්‍යතාවය ලෙස ඒ ලෙසයි මම දකින්නේ. හොඳයි, හදවත බෙදන්නට ඇතමුන් උත්සාහ කරන කාලෙක හදවත් එකතු කරන්නට නිර්මාණය වෙච්ච ගීතේ මිහිර අපි විඳිමු. මේ ගී හඬ අනුලාබල සිංහල ගායන ශිල්පිනිය සමග කරුණාරත්න තිවුල්ගණේ ගායන ශිල්පියාගේ. රන්ගෙත් අස්වත්තන
ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌව ගුවන් විදුලියෙන් අපි කැමති යබෙන් දැනගන්න ඊගාවට අපි මේ විඳින්නට තෝරාගත්ත ගීතය පිළිබඳව මේ ගීතය නව නිර්මාණයක්. ඔබ මෙතෙක් අසා නැති වෙනස් ආකාරයේ ගීතයක්. හැබැයි මේ ගීතය සඳහා යොදාගත් වස්තු විෂය බොහෝ ප්‍රකට ප්‍රචලිත බොහෝ ගීතවල තිබෙනවා. නමුත් මේ පදරචකයා විශේෂ විදියට මේ පණිවිඩය දෙනවා. විශේෂ ශිල්පීය ක්‍රම භාවිත කරලා. හැබැයි ඔබ මේ ගීතය ලිව්වේ කවුද කියලා දැනගත්තට පස්සේ පොඩි පුදුමයක් දැනේ. ඒකට හේතුව තමයි මේ ගීතය ලියා ඇත්තේ බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමන් BMC දසනායකයන් විසින් තමයි මේ ගීතය රචනා කරන ලද්දේ. ඔහුගේ ප්‍රතිභාව මොනවට කියවෙන ගීතයක් තමයි මේ සමනලී ගීතය. මට වාසනාව ලැබුණා මේ ගීතය සංගීතවත් කරලා ගායනය කරන්න. මම මේ ගීතය තෝරගත්තේ එහි තියෙන විශේෂත්වය නිසා. මේ ගීතෙන් දෙන පණිවිඩය තමයි තරුණ දියණියෙකුට ජීවිතයේ ඉදිරිය ගැන කොහොමද සිටිය යුත්තේ, ජීවිතයේ ඉදිරියට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණා මිහිරිව හිත රිදෙන්නේ නැති විදිහට පවසලා තියෙනවා මේ තාත්තා. මේ වගේ ගීත බොහෝ විට ලියවිලා අපි අසලා තියෙනවා. ගුවන් විදුලියේ විකාශනය වෙනවා. සමහර ගීත තමයි යෞවනයේ ඉන්න දියණියකට තාත්තා කෙනෙක් කියනවා කවුද පාර දිගේ එහෙම ගියේ, නුඹත් හැඩ වෙලා ළඟම ඉන්නවා, උන් ගැන නුඹ කේලම් කියන්නේ නැතුව මාව අසරණ කරනවා, මම මුරකරු නෙවෙයි. පුංචි දඟකාරී කියන ගීතය පුතුන් සඳහන් කරනවා. පුංචි දඟකාරී කියන යෙදුම නම් බොහොම ලස්සන යෙදුමක්. යෞවනයේ දොර ළඟ ඉන්න මගේ දුවේ කියන එකත් විශේෂ යෙදුමක්. ලස්සනයි. හරිම ලස්සනයි. විශේෂ යෙදුමක්. නමුත් එතනින් එහාට බොහෝ විට වාචාර්ථය පමණයි මේ ගීතේ තියෙන්නේ. ඒ පණිවිඩයම තමයි මම මේ ගීතේ ගත්තේ. ඇත්තටම ඒ පණිවිඩයම තමයි මේ ගීතෙත් තියෙන්නේ. ඔබ සංසන්දනය කරොත් ඔබට තේරෙයි මේ ගීත දෙකේ තියෙන විශේෂත්වය, වෙනස්කම. සමනලී ගීතය ව්‍යංගාර්ථ බොහෝ ව්‍යංගාර්ථ දනවන ගීතයක්. එහි පටන් ගන්නේ සුබාදහම වර්ණනයකින් වගේ යාන්තමට ඉර ඇහැරී බලන සීතලේ අර යෞවනයේ දොර ළඟ ඉන්න මගේ දුවේ වගේ වසන්තයට පෙර හැඩවුණු සුවඳ අඩවියේ කියලා යොදාගෙන තිනවා. වසන්තයට පෙර හැඩවුණු සුවඳ අඩවියේ මලින් මලට කතා කියන පුංචි සමනලියක් ගැනයි කියන්නේ. එතකොට තාත්තා විය යුතුය සමනලියට ආදරය කරන කෙනෙක්, සමනලිය පරිස්සම් කරන්න කැමති කෙනෙක් කියනවා පරිස්සමෙන් ඔය පොඩි තටු බින්දේ කටු වෙනිලා කියලා. ඉතින් වසන්තයට පෙර කැකුලට ලං වූ වගේ යෙදුමට පෙර අපි අසා තිබෙනවා. මේ වසන්තය සමනගේ යෞවනයට තමයි සමාන කරන්නේ. මගේ සිත් කරන කොටස මේ දකින මල් කොඳුරා කියන මැසවිලි කනට මිසක හිතට ගන්නට එපා දුක හිතී කියන මෙන්න මේ ප්‍රකාශනයේ තියෙන අපූර්වත්වය පිළිබඳව මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න. ඔව් මේ ගීතය සමනලියක් ගැනයි කියන්නේ කියලා කෙනෙකුට වාචාර්ථයෙන් සැහැමටපත් වෙන්න පුළුවන්. විශේෂ ගීතයක එයයි විශේෂත්වය. නමුත් අතර මේ ගීතේ කියවෙන්නේ සමනලියක් වගේ ගැහණු ළමෙක් ගැන. ඉතින් දකින මල් සමනලියකට කොඳුරලා මැසවිලි කියනවා වගේ කෙනෙකුට පේන්න පුළුවන්. ඒක තමයි වාචාර්ථය සහ ව්‍යංගාර්ථය. විශේෂ ගීතයක වාචාර්ථයක් සහ ඊට යටින් යන ව්‍යංගාර්ථයක් දෙකම සමගාමීව යනවා. ප්‍රධාන ගීතයට බාධාවක් නොවි, ගීතය අර්ථයට බාධාවක් නොවි. එකක් තමයි මතු පිටින් යන වාචාර්ථය. ඒ ඇතුළතින් යන ව්‍යංගාර්ථයක් ඊට සමගාමීව යනවා. මේ දෙකම සමබරව ගීතයේ අවසානයේ පුරාවටම තිබීම තමයි විශේෂ ගීතයක ලක්ෂණය. ඉතින් මේ සමනලියක් ගැනයි පටන් ගත්තේ. ඔබ ඇහුවේ දකින මල් කොඳුරා කියන මැසිවිලි කනට මිසක හිතට ගන්න එපා දුක හිතී කියලානේ. අපි සාමාන්‍යයෙන් බොහෝ විට අපි දන්නවා
බොහෝ ගීතවල තියෙනවා සබා දහමත් එක්ක මිනිස්සු කතා කරනවා. පුංචි ළමයි සමනලයන්ට කතා කරනවා. රෝස මලට කතා කරනවා. මේ වගේ දකින මල් කොඳුරා කියන මැසිවිලි කනට මිසක හිතට ගන්නට එපා දුක හිතී කියලා සමනලීට කතා කරනවා කෙනෙක්. එතකොට මල් තමයි සමනලියගේ සමීපතම කට්ටිය. ඒ වගේම තමයි මේ තරුණියකට එයාගේ යාළුව තමයි සමීපතම. මේ මල් වලින් සංකේතවත් වෙන්නේ එතකොට එයාගේ යාළුව. ඉතින් මේ දකින මල් කොඳුරලා කියන මැසිවිලේ මල් කවුද එතකොට එයාගේ යාළුවෝ කියන්නේ යෙහෙලියෝ වගේම තරුණ යහළුවොත් ඉන්න පුළුවන්. එහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් මේ මැසිවිලි කියන්නේ කවුද කියලා. කනට කොඳුරලා. හැබැයි රණ්ඩු වෙන්න යන්න එපා කියලා කියනවා. ඒක වාචාර්ථයෙන් නෙවෙයි කියන්නේ. කනට ගන්න. හිතට ගන්න එපා. ඒක අපේ අර කියමනක් තියෙනවානේ ඒ කණෙන් අහලා මේ කණෙන් අහලා ඒ කණෙන් පිට කරන්න කියලා. අන්න ඒ වගේ හිතට නම් දාගන්න එපා කියලා කියනවා දුක හිතිලා. මොකද ඈත අහසේ පායන දේ දුන්න ලස්සනට පේන වයිවර්ණ දේ දුන්න ලං වුණාම පේන්නේ නැහැ නේද කියලා. ඒ කියන්නේ මේ විසිතුරු ලෝකයේ තමයි මේ දේ දුන්නේ සංකේතවත් වෙන්නේ. පාට වයිවර්ණ ලෝකය. ගොඩාක් ලස්සනයි කියලා හිතෙන ලෝකයේ ඇත්තටම යථාර්ථය වෙනස් දෙයක් වෙන්න පුළුවන්. හරියට දේ දුන්නා වගේ. දේ දුන්න ඈතට ලස්සනට පේනවා අපිට ළඟට ගියාම පේන්නේ නැහැ. ඒ යථාර්ථය ලොකු ගැඹුරු කාරණයක් ලෝකයේ තියෙන අර විචිත්‍රවත් බව, වයිවර්ණ බව අපි හිත ඇදිලා සමහර විට හොඳයි කියලා හිතලා අමාරු වෙටෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක දේ දුන්න කරහා මේ පද රචකයා පෙන්වම් කරනවා. ඊළඟට මේ පද රචනයේ තියෙනවා පාට සිහින මල්යාය මතරමං වෙන්න එපා කියලා. සමනලියක් මල්යායක ගැවසෙන්න ආසයි. ඔවුන් වඩාම ආස කරන්නේ මල්යායට සමනලියෝ. ඉතින් මේ මල්යාය යහළුවේ හෙලියන් ව්‍යංගාර්ථවත් කරන්න තමයි මේ මල්යාය පාවිච්චි කරලා තියෙන්නේ. පාට සිහින මල්යාය මතරමං වෙන්න එපා. යාළුවොත් එක්ක ඔහේ කතා කර කාලේ නාස්ති කරලා තමන්ගේ ජීවිතය අඳුරු කරගන්න එපා. ඒ වගේම අර ඔය මල්යායේ ඉන්න පුළුවන් මැසිවිලි කියන මල්. නේද? දකින මල් කොඳුරා කියන මැසිවිලි කියලා මල් වෙන්න පුළුවන්. එතකොට මේව අහලා සමහරට හිතට ගත්තොත් අතරමං වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා පාට සිහින මල්යායේ අතරමං නොවි පියාසලා කඳු මුදුනට යන්න රෑනත් එක්කම කියලා. පියාසලා කඳු මුදුනට රෑනසේ බැඳී. කණ්ඩායමත් එක්කම ටීම් වර්ක් එකක් කමන්නේ. කට්ටියත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගෙන යාළුවොත් එක්කම කැම්පස් යන්න. එහෙම නැත්නම් තමන්ගේ ඉදිරි ගමන ඒ මහා කන්ද කියලා මෙතන කඳු මුදුන කියලා සංකේතවත් කරන්නේ සාර්ථකත්වය. ඔබේ ජීවිතේ සාර්ථකත්වයට යන්න. ඒක තමයි කඳු මුදුන. පියාසලා යන්න රෑනසේ බැඳිලා. ඒදී වාචාර්ථයට බාධාවක් වෙන්නේ නැහැ. අර සමනලියගේ ගමන මෙහිදී වාචාර්ථවත්ව දනවනවා. කෙනෙකුට සමනලියක් ගැන තමයි කියන්නේ කියලා සෑමයකටපත් වෙන්න පුළුවන්. ප්‍රධාන අර්ථයට බාධාවක් නොවි තමයි මේ ව්‍යංගාර්ථය යන්නේ. ඉතින් පාට සිහින මල්යාය මතරමං වෙන්නේ නැතුව පියාසලා යන්න කඳු මුදුනටම රෑනත් එක්කම යාළුවොත් එක්කම. එහෙම යනකම් නුඹ යනතුරු ඇහැ නොපියා. පපුව ගිනි වැදි කඳු පාමුලා අපි නැවතී ඉන්නේ සමනලි. දෙමාපියන් Tamanට යන්න බැරි වූ ගමන දරුවන්ව යවන්න මේ විදිහට තමයි ඇහැ නොපියා පපුව ගිනි වැදිලා කඳු පාමුල නැවතිලා ඉන්නවා. ඔවුන් මේ දරන කැපවීම, දරන වේදනාව, ඔවුන් දරුවන් කෙරෙහි ඇති ආදරය මේ සියල්ල නියෝජනය වෙනවා මේ වචන කීපය තුළ. නුඹ යනතුරු ඇහැ නොපියා පපුව ගිනි වැදි කඳු පාමුල අපි නැවතිලා ඉන්නවා කියන ඒ වචන පේලිය තුළ. ඊට පස්සේ තව කාරණයක් සබාදහමෙන් අරගෙන පද රචකයා ඒ සමනලිට කියන්න උත්සාහ කරනවා. ගසට අයිති නැතුවට ගෙඩි හැදෙනීම ගසියේ පැසී ඉදෙන කල් රැකගෙන ඉඳී රෑදිවා. ගෙඩි ගහට අයිති නෑ. හැබැයි ගහ මොකද්ද කරන්නේ? පැසිලා ඉදෙන කල්ම රැකගෙන ඉන්නවා කොළ අතරේ සංගවලා එක තියෙනවා. හදා ගන්නට විනිදු කාතු පතර සංගවලා තුඩින් රස බලන අය නොමදනී සමනලී කියලා. මේ තරුණියන්ට පසුව හම්බෙන තරුණයන් සම්බන්ධයෙන්
තමයි මේ තුඩින් රස බලන අය කියලා ව්‍යංගාර්ථ කරන්නේ, ව්‍යංගාර්ථවත් කරන්නේ. තුඩින් රස බලන අය. ඒ කියන්නේ ඇයට ආකර්ෂණය වෙලා එන තරුණයෝ සමහරට ඔවුන් ඇත්තටම හොඳයි. ඊට පස්සේ ඔවුන් හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා. නමුත් ඔවුන්ට මිහිරි ටොක්කක් අනිනවා මේ පද රචකයා. මේ තුඩින් රස බලන අය දන්නේ නැහැ මේගොල්ලන් හදාගන්න කොච්චර දුකක් වින්දාද කියලා. සමහරව ඒ හින්දා මේ ගසින් ගසට ගෙඩියෙන් ගෙඩියට යනවා. මේ වගේ අයට තමයි මේ මිහිරි ටොක්ක අනින්නේ පද රචකයා. මේ වගේ වැඩ නරකයි කියලා. මොකද දරුවන් හදන්න දෙමාපියන් කොච්චර මහන්සි ගන්නවද? ඔවුන් සමාජයට පැසී ඉදින කාල රැකගෙන ඉන්නවා කියන්නේ සමාජගත කරන්න හොඳම තත්ත්වයට ඔවුන් නිර්මාණය කරලා ඔවුන් සමාජගත කිරීම කියන කාරණේ. ඉතින් මේ වගේ ගීතයක් ඇත්තටම විශිෂ්ට ගීතයක් කියලා ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ විශිෂ්ට ගීතයක විශේෂත්වය තමයි මතු පිට අර්ථයට බාධාවක් වෙන්නේ නැහැ. මතු පිට අර්ථයට බාධාවක් නොවි ගීතේ පුරාම ගලාගෙන යන අතරේ තමයි ගැඹුරු අර්ථයක් ඊට සමගාමීව යන්නේ. මේ විශේෂ කාරණේ මේ ගීතය තුළ තියෙනවා. හොඳයි, මම හිතන්නේ මේ ගීතය තුළ අපිට දකින්න පුළුවන් සහ හඳුනගන්න පුළුවන් දෙමව්පියන් කොයිතරම් දරුවන්ට ලෙන්ගතුකම් පානවද කියන කාරණේ. ඒ කාරණාව පිළිබඳව සමාජය කොයිතරම් දුරකට සංවේදී වෙන්න ඕනද කියන කාරණේත් අපිට හිතන්න පුළුවන්. ඔබ ගොවියර්ණේ රැඳෙන්න අපි මේ ගීතයත් විඳින්න සූදානම්. ගීපද සිත්තම වෛද්‍ය දසනායකයන්ගේ, එවැගේම සත්සරගෙත්තම සංගීත රත්නායකයන්ගේ, එවැගේම හැඩහඬ එකතු කරන්නේ සංගීත රත්නායකයන්. ගොවියර්ණේදී අපි රැඳෙන්නේ. මේ ගීතෙන් පස්සේ තවත් සුන්දර ගීතයක් ගැන අපි කතා කරන්න සූදානම්. යාන්තමට ඉර හැරි බලන සීතලේ වසන්තයට පෙරහැඩ වුණු සුවඳ අඩවියේ මලින් මලට කතා කියන පුංචි සමනලී පරිස්සමින් ඔය පොඩි තටු බිඳේ කටුවැනි යාන්තමට ඉර හැරි බලන සීතලේ වසන්තයට පෙරහැඩ වුණු සුවඳ අඩවියේ මලින් මලට කතා කියන පුංචි සමනලී පරිස්සමින් ඔය පොඩි තටු බිඳේ කටුවැනි දකින මල් කොඳුරා කියන මැසිවිලි කනට මිසක හිතට ගන්ට එපා දුක හිතී ඈත අහසේ පායන දේ දුන්න දිලි දිලි ලං වුණාම පෙනෙන්නේ නෑ නොවේද සමනලී පාට සිහින මල්යායම අතර මං නොවී පියාසලා කඳු මුදුනට රැනසේ බැඳී නුඹ යන තුරු ඇහැ නොපියා පපුවගිනි වැදී කඳු පාමුල අපි නැවතී ඉන්නේ සමනලී ගසට අයිති නැතුවට ගෙඩි හැදෙන එම ගසේ පැසී දෙන කල් රැකගෙන ඉඳී රැදිවා හදාගන්ට විඳි දුක අතු පතර සඟවලා තුඩින් රස බලන අය නොම දනී සමනලී යාන්තමට ඉර හැරි බලන සීතලේ
වසන්තයට පෙරහැඩ වුණු සුවඳ අඩවියේ මලින් මලට කතා කියන පුංචි සමනලී පරිස්සමින් ඔය පොඩි තටු බිඳී කටුවැනි රන්ගෙත් මස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ගුවන් විදුලියෙන් අද මිතුරනි ගොවියරණත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. අද අපි ගීතයේ රසහව සොයාගෙන යන්නට ඔබත් එක්ක මේ හොරාව වෙන් කළේ සංගීත රත්නායක අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් එක්ක එකතු වෙලා. ඔබතුමන් ඊළඟට තෝරාගත්ත ගීතය මිනිසෙකු පිට නැගිය අසරුවකී කියන මේ සුනිල් එදිරිසිංහන්ගේ මధుර හඬින් ගැයෙන ඒ සුගායනී ගීතය. මේ ගීතය පිළිබඳව මතු පිට අර්ථයෙන් එපිට ගිහින් මෙහි පද රචනයේ මේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව මා කැමැතියි ඔබතුමන්ගෙන් දැනගන්න. මේ ගීතය මිනිසෙකු පිට නැගී අසරුව කියන ගීතය රචනා කරන ලද්දේ ප්‍රේමකීර්තිද අල්විස් වියතානන් විසින්. මේ ගීතය ව්‍යංගාර්ථයට වඩා ලක්ෂාර්ථය දනවන ගීතයක්. මේ ව්‍යංගාර්ථය ලක්ෂාර්ථය අතර වෙනස තමයි ව්‍යංගාර්ථය ඔබ මීට මොහොතකට කලින් ඉගෙනගත් පරිදි ප්‍රධාන අර්ථයට මතු පිට අර්ථයට බාධාවක් නොවි ගැඹුරු අර්ථයක් දැනවීම. එතකොට අර්ථ දෙකක් එක ගීතය තුළ සමගාමීව යනවා. කෙනෙකුට මතු පිට අර්ථයෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන්. මතු පිට අර්ථයෙන් සෑහීමකටපත් නොවි ගැඹුරු අර්ථයක් සොයා යන කෙනෙකුට මේ ගැඹුරු අර්ථය හමු වෙනවා. ඒ තමයි ව්‍යංගාර්ථයේ විශේෂත්වය. මේ ගීතයේ බොහෝ විට ලක්ෂාර්ථය දනවන ගීතයක්. ලක්ෂාර්ථයේ විශේෂත්වය තමයි මතු පිට අර්ථයට බාධාවක් වෙනවා. මතු පිට අර්ථයට බාධාවක් වෙලා තමයි ව්‍යංගාර්ථයක් දනවන්නේ. වෙනත් අර්ථයක් දනවන්නේ. ඔබට පේනවා ඇති මිනිසෙකු පිට නැගී අසරුවෙකි. මතු පිට අර්ථයට බාධාවක් වෙලා. අසරුවෙක් කොහොමද මිනිසෙකු පිට නගින්නේ? අසරුවෙක් නගින්නේ අශ්වයෙක් පිටේ. නමුත් ප්‍රේමකීර්ති අල්විස් වියතානන් ලක්ෂාර්ථයක් පාවිච්චි කරලා මේ පණිවිඩය බොහොම ප්‍රබල කරලා තියෙනවා. අපිට ශක්තියකින් විතර අපි විශේෂයෙන්ම අපි උත්සුක වෙනවා මේ ගීතේ තේරුම දැනගන්න. ඊට පස්සේ ප්‍රධාන අර්ථයට බාධාක් වෙලා තියෙනවා. අපි විශ්වාස කරන දේ තමයි නෙවෙයි මේ ගීතේ කියවිලා තියෙන එක පාඩම. අසරුවෙක් අශ්වයෙක් පිට නගින්න ඕන. නමුත් මිනිසෙකු පිට නැගලා තියෙනවා. හැබැයි මේ ගැන කල්පනා කරගෙන යද්දී තමයි එහි ගැඹුරු අර්ථය ව්‍යංගාර්ථය තේරෙන්නේ ප්‍රධාන අර්ථයට බාධා වෙලා. මේ අසරුවා එන්නේ වෙනත් විදේශයකින් එන්නේ අසරුවා. ඇවිල්ලා ශ්‍රී ලාංකික මිනිසාගේ පිටේ තමයි නගින්නේ. ඒ කියන්නේ අසරේස් මේ සූදු 70 විවෘතාර්ථයත් සමග පැමිණෙන ව්‍යසන ගැනයි මේ ගීතේ කතා කරන්නේ. සූදුව නූතන යුගයේ සම්බන්ධයෙන් කතිකාවතක් තියෙනවා. ඒ නිසා මම තෝරගත්තා මේ ගීතේ වඩා සුදුසුයි කියලා. ඉතින් මේ ගීතය ඒ විවෘතාර්ථයත් සමග පැමිණි ව්‍යසනය විදේශිකයන් පැමිණෙනවා. ඒ විදේශිකයන් අපේ ලාංකික මිනිසාට බරක් වෙනවා. ඒ කාරණේ කියන්නේ බොහෝ වචන නාස්ති කරලා කියන්න ඕන දේ එක යෙදුමකින් මිනිසෙකු පිට නැගී අසරුවෙකි කියන ඒ යෙදුමින් ලක්ෂාර්ථ දනවලා පද රචකයාට කියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ බර දැනෙන්නේ හරිනම් ඒ බර මිනිසට දැනෙන්න ඕනේ. නමුත් ඒ බර දැනෙන්නේ ගෙයි වහලට කියලා කියනවා. එහිත් තියෙන ලක්ෂාර්ථය. අසරුවෙක් මිනිසෙක්ගේ පිට නැග්ගාම මේ මිනිසට බර නොදැනි කොහොමද ගෙයි වහලට දැනෙන්නේ? ප්‍රධාන අර්ථයට බාධාවක් නේද? මේ ප්‍රධාන අර්ථයට බාධාවක් ඇති කරලා ඔහු කියන්න උත්සාහ කරන්නේ ගෘහ මූලිකයට දැනෙන බර මුළු ගෙදරටම දැනෙන බර. පවුල නැමැති කුටුම්බයට දැනෙන බර. ඒ කාරණේ ලක්ෂාර්ථයක් පාවිච්චි කළා එක වගන්තියකින් එක යෙදුමකින් කියන්න පුළුවන් වෙලා තියෙනවා ප්‍රේමකීර්ති අල්විස් මහත්තයාට. ඒ බර ගෙයි වහලට බරක් කියලා. පවුල නැමැති කුටුම්බයට බරක් කියලා. සාමාන්‍යයෙන් සූදුවකට ඇබ්බැහි වුණු කෙනෙක් පැතුම් ඒක අත්තරින්න කැමති නැහැ. ඔහු ඒ ගමන මොන බාධක කම්කටොළු ආවත් ඔහුගේ ව්‍යසනයට යන ගමන ඔහු යනවා.
මේ මනෝවිද්‍යාත්මක කාරණය ප්‍රේමකීර්ති දකිනවා. ඔහු කියනවා පාන්දරින් පෙරදුණු මේ මිනිසා හැන්දෑව විතර ආශ්‍රය පිටට නගිනවා කියලා. එතනත් ලක්ෂාර්ථයක් අපිට තේරෙනවා ඇති. මේ සූදුව කරනවා කියන කාරණේ තමයි කියන්නේ අශ්වය පිටට නගිනවා කියලා ලක්ෂාර්ථයක් දනවල. ඒ හුරු පුරුද්දක් විදිහට පුරුදුනාට පස්සේ ඒක තමන්ගේ ජීවිතේ කුමක් හෝ කැපකොට ඒ වෙනුවෙන් වෙහෙසෙන්නට සූදානමක් ඔහු තුළ ඇති වෙනවා. මේ කාරණාව මම හිතන්නේ ඔබ මේ සඳහන් කරන්නේ. ඇත්තටම අපි බොහෝ විට දකිනවා මේ වගේ ඛේදවාචක දිනපතා පුවත්පත්වල ජනමාධ්‍ය තුලින් ඒ වගේ සූදුවට ඇබ්බැහුණු අය කොච්චරනම් තමනුත් තමන්ගේ පවුලත් සමාජයත් ඛේදවාචකයකට ඇද දම තිබෙනවද කියන කාරණේ. ඉතින් මේ ගීතයත් ඒ පණිවිඩයෙන් සමාජයට යහපතක් කරන්න තමයි ඔහුගේ උත්සාහය. විශේෂ යෙදුම් යොදාගෙන තියෙනවා ඔබට පේනවා ඇති දැන් ලක්ෂාර්ථ. ඊට පස්සේ අපි බලමු මේ ගීතේ ඉදිරියට ගිහිල්ලා හැමෝටම හීන තියෙනවා. ඉතින් මේ හීන බොහෝ විට බයික් සිහින, කාර් සිහින, කෑෂ් සිහින මේ විදිහට සිහින මිනිසුන්ගේ සිහින පාවිච්චි කරලා වෙලෙන්දු විවිධ ආකාරයේ ඔවුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් යොදා ගන්නවා. ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේ සූදුවකට ඇබ්බැහි කෙනෙකුට සිහින තියෙනවා හිතනවා හෙට මම ගෙදරට සුරසැප දෙනවා. නමුත් ඔහුට යථාර්ථයෙන් ගැලවෙන්න බෑ. අද රෑ මොකද්ද වෙන්නේ? අද රෑ ලුණු මිරිසෙන් තමයි ගත වෙන්නේ. ඒක තමයි යථාර්ථය. ඒ සමගම වෙන දේ තමයි කාසිමල්ල සතෙකුගේ පිට යනවා. හිත ලක්ෂාර්ථයක් තියෙන. මේ සතා යන්නේ විදේශයට. ශ්‍රී ලාංකික මිනිසාගේ සේසතම හුරගෙන තමයි යන්නේ ඔහු. සතා. ඉතින් සතෙකුගේ පිට යනවා. ඒ කියන්නේ විදේශයට මුදල් ගලාගෙන යනවා. අපේ දුප්පත් ගොවියගේ මේ අපේ දුප්පත් කම්කරුවගේ පොහොසතෙක් වෙන්නත් පුළුවන්. සූදුවට ඇබ්බැහි වුණොත් ඔහුත් අනිවාර්යෙන් යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඔවුන් තමන්ගේ ඉරණම විසඳන්න දීලා තියෙන සතෙකුට සාමාන්‍යයෙන් තමන්ගේ ඉරණම තමයි විසඳන්නේ. එහෙම නැත්නම් දෙවියන්ට දෙනවා කෙනෙක් ඉරණම විසඳන්න. නමුත් සතෙකුට දෙන්නේ නැහැ. ඒ ලක්ෂාර්ථය තුළ ඔහු ගැඹුරක් ඉදිරිපත් කරනවා. සතෙකුට තමන්ගේ ඉරණම විසඳන්න දීම තුලින් තිරිසනෙකුට මිනිසෙක් පෙරදිලා තියෙනවා කියලා. එහි ප්‍රතිඵල ලෙස දරුවොත් බිරිඳත් ගිනි උහුලනවා. හැබැයි ඔහුගේ සිහින තාමත් තියෙනවා. හැමෝම හින දකිනවා. හැබැයි මේ යථාර්ථයක් නෙවෙයි සූදු ඔබට ඇබ්බැහුණු කෙනෙක්ගේ. ඔහුට යථාර්ථයක් කරගන්න ලේසි නෑ. සිහිනෙන් නුඹ තව ගෙවල් හදනවා කියලා අන්තිමට ඉවර කරනවා. නමුත් යථාර්ථය තමයි දරුවොත් බිරිඳත් ගිනි හිලීම. අපි ජීවිතේ සිහින අලෙවි කරන සමාජයක සංගීත රත්නායක මහත්මයා මම හිතන්නේ මේ ගීතයත් එක්ක අද සමාජයට අපි ආවතින් අද බෙලෙන්දපළ ආර්ථිකය තුල මාධ්‍ය සංස්කෘතිය තුලත් අපි දකිනවා සිහින අලෙවි කරනවා. ඇතැම් වෙලාවට ගීත නිර්මාණකරණය වෙන්නට පුළුවන්. ඇතැම් වෙලාවට අපි මේ ගීතය ගැන කතා කරන නිසා විවිධ රියැලිටි වැඩසටහන් එහෙම නැත්නම් මේ අධි යථාර්ථවාදී වැඩසටහන් විදියට හඳුන්වන මේ වැඩසටහන් තුල ගීත ගායනා කරන්න සමත් ඒ හැකියාව තිබෙන යෞවනීන් මත නිවාසයක සහ මෝටර රථයක සිහිනය තබල මේ ගීතයක තියෙන ගුණාත්මය සහ වටිනාකම් එහෙම තැනකට ලඟු කරලා තිබෙනවා. මේ මෙවැනි කලාව පවා එහෙම තැනකට ගිහිල්ලා තිනවා. මේ සිහින අලෙවි කරන වර්තමානය ගැන අපිට මොකක්ද හිතෙන්නේ? ඇත්තටම පැතුම් මම රියැලිටි වැඩසටහන් වල හොඳ සහ නරක කියලා කාරණා දෙකක් දකිනවා. මිනිසුන් තුළ දකින හොඳ නරක වගේ අපිට එක පැත්තක් විතරක් ප්‍රකාශ කරන්න බෑ. ඇත්තටම මේ තුළ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මේන් සිද්ධ වෙන හොඳ තමයි කෙනෙක්ව පොළඹවනවා තමන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට සිහිනයක් දීලා. ඔවුන් තමන්ගේ සිහිනේ ජය ගැනීම සඳහා අනේක විද වෙහෙස මහන්සි දුක්ඛම් කටළු උසුලලා ඔවුන් එක්තරා තමන් හිටිය තත්ත්වෙන් දියුණු තැනකට එනවා. නමුත් නරක පැත්තේ තමයි කාටවත් ඒ රියැලිටි වැඩසටහන් සංවිධානය කරන අයට බොහෝ පිරිසකට මේ තමන්ගේ සිහින සැබෑ කරන්න
දෙන්න අවස්ථාවක් නැහැ. එතකොට ජය ගන්න එක්කෙනයි. ඒක තමයි ලාභයේ සම්බන්ධයෙන් තියෙන මිම්ම. ඒ කියන්නේ බොහෝ පිරිසකට මේ වහසේ දුන්නොත් එහෙම ලාභයක් නැති වෙනවා. ඒ නිසා එක්කෙනෙකුට විතරයි සිහිනේ සබෑ කරගන්න අවස්ථාව දෙන්න වෙන්නේ. හැබැයි අනිත් සියලු දෙනාගේ සිහින බොඳ වෙනවා. ඔවුන් බොහෝ විට වියදම් කරනවා විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන්ගේ සිහිනේ සබෑ කරගන්න වෙහෙස මහන්සි වෙනවා. නමුත් සමහර විට මානසික ඇතිවැටීම් බිඳවැටීම් දක්වා ඛේදවාචකයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මම දකින හොඳ පැත්ත තමයි මේ තුලින් කෙනෙක් උත්සාහ දරනවා තමන්ගේ හැකියාවේ උපරිම තලයට යෑම සඳහා. පහුගිය දවසක මේ මාධ්‍ය වාර්තාවක් සඳහන් කර තිබුණා එක්තරා යුවතියක් මේ රියැලිටි වැඩසටහනක් සඳහා ඉදිරිපත් කොට තිබෙන්නේ තමන්ගේ නිවස සහ ඉඩම ඔකස් කොට දෙමව්පියන්. ඇය මේ තරඟයේ නිවත්වන මොහොතේ ඔවුන් සිහිසුන් නැතිව ඇදවැටුණු ප්‍රවෘත්තියක් අපි ජාතික පුවත්පතක පසුගිය දවසක කියවනවා. මේ සංස්කෘතිය තුළින් නිර්මාණය කරලා තිබෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා සංගීත මහත්මයා. 70 දශකයේ අපිට තිබුණ ජාතික ගුවන්විදුලිය විතරයි. නමුත් එදා නිර්මාණය කරපු රසවත් ගීත අදත් අපි විඳිනවා සහ පරම්පරා ගණනාවක් විඳිනවා. ඇයි එබඳු ගීත නිර්මාණය නොවෙන්නේ? මෙතරම් ගායන ශිල්පීන් බිහි කරන මාධ්‍ය අවකාශයන් තිබෙද්දී පවාද? ඇත්තට මට යෝජනාවක් තියෙනවා මේ රියැලිටි අසර වැඩසටහන් සංවිධානය කරන ඒ සංවිධායකයන්ට ඉදිරිපත් කිරීමට. මම මේක අවස්ථාවක් කරගන්නවා. ඇත්තටම දැන් 60 70 හෝ නව නිර්මාණ කරුවන්ගේ හෝ ගීත ගායනා කිරීම තුලින් වෙන්නේ ඇත්තටම ඔවුන්ට අසාධාරණයක් වීම පමණයි. රියැලිටි වැඩසටහනේ අන්තිම අදියරේ හෝ ඒ කියන්නේ අන්තිම අදියරන් කීපයේ හෝ නව නිර්මාණ වලට තැනක් දුන්නොත් එය මම හිතන්නේ මේ නිර්මාණ සෝදාපාලුව හෝ ඒකට උත්තරයක් ලැබේ. නව නිර්මාණ බිහි වෙයි. අලුත් ගීත කරලියට එයි. ඒ නිසා ඇත්තට මගේ යෝජනාව එක්තරා මට්ටමකට ඒ තරඟය ගෙනල්ලා එතනින් එහාට අදියර කීපයක් ඔස්සේ නව නිර්මාණ හරහා නව නිර්මාණ කරුවන් ඉදිරියට ගෙන යාමට දිරිදීම සඳහා නව ගීත රචනා නව තනු නිර්මාණ යොදාගෙන නව ගීත හරහා අන්තිම අදියරේදී ඉදිරිපත් කිරීම සංවිධානය කළොත් අපේ සිංහල ගීත ශාස්ත්‍රය බබලීමකට ලක් වෙයි කියන යෝජනාව කරන්න පුළුවන්. හොඳයි. කාලාන්තරයක් අපේ සිංහල ගීත ක්ෂේත්‍රයේ බබළුණු ගීතයක් අපි ඊළඟට අහන්න සූදානම් වෙන්නේ. මේ ගීතයේ ගීපද සිත්තම ප්‍රේම කරතිත අල්විස් අපේ ගුවන්විදුලියේ හිටපු ප්‍රවීණ සංනිවේදක ශිල්පියාගේ මේ සුනිල් හිතිරසිංහන්ගේ සුනිල් අහන්න. නැගී අසරුවකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරෙන් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී මිනිසෙකු පිට නැගී අසරුවකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරෙන් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී මම ගෙදරට සුර සැප දෙනවා අද රැලුණු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දූ දරුවන්
පැදුරේ නිදියනවා මිනිසෙකු පිට නැගී අසරුවෙකි ඒ බරගෙයි වහලට බරපි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී සතෙකුට දෙනවා තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිඳත් කිනි පුහුලනවා හීනෙන් නුඹ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැගී අසරුවෙකි ඒ බරගේ වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී මිනිසෙකු පිට නැගී අසරුවෙකි ඒ බරගේ වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී රන්ගෙත් ස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ ගුවන් විදුලියෙන් හොඳයි අපි මේ ගොවියර්නේ මේ විදිහට කතා කරගෙන ඉන්නේ අපි ගවත් එක්ක සම්බන්ධ වෙද්දී එදා මේ ගමේ හිටපු ඇතුරිතු එහෙම නැත්නම් ගුරුතුමා මේ ගුරු වෘත්තිය කියන වෘත්තිය කරේ රැකියාවක් විදිහට නොවේ සංගීත රත්නායක මහත්මයා. ඉතින් ඒ ගුරු භූමිකාවේ අපූර්වත්වය ගැන කියවෙන සුනිල් ඉදිරිසිංහයන්ගේ ගීතයක් ඔබතුමන් ඊළඟට තෝරගත්තා. ඔව්. පැන මඩ කඩਿੱති වැව් තාවලු වැහි කාලයේ කියන ගීතය මේ ගීතය රචනා කරන ලද්දේ මහින්ද චන්ද්‍රසේකරයන් විසින් මම කියවලා තිනවා. මේ ගීතය ලියවෙන්නට පදනම් වූ කාරණා 3ක් විතර තියෙනවා කියලා බොහෝ විට අන්තර්ජාලය සැරිසරුවොත් ඔබට දකින්න ලැබෙනවා මේ සම්බන්ධයෙන් ලියවිලා තියෙන ඒ කාරණා. ඒ කියන්නේ එකක් තමයි මට මතක විදිහට එක ගුරුවරයෙක් ගැන ඔහුගේ කුඩා අවදියේදී ඔහුගේ පාසලේ ගුරුවරයෙක් තමගේ සේවා කාලය අවසන් කරලා ගෙදර යන්න එහෙම නැත්නම් පෙන්ෂන් විශ්‍රාම යන්න සූදානම් වෙද්දී ඔක්කොම ඉස්කෝලේ ගුරුවරුත් දරුදරියනුත් දෙමාපියනුත් අඬනවලු. ඉතින් මහින්ද චන්ද්‍රසේකරයන් ඇහුවලු අම්මගෙන් ඇයි අම්මේ මේ අඬන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ ගුරුවරයා බොහෝම කැපවීමෙන් තමයි ඉස්කෝලේට ආවේ. ඉතින් ගොඩාක් දුර ඉඳලා තමයි ඉස්කෝලේට ඇවිල්ලා තියෙන්නේ. ගඟක් තිබුණා ඉස්කෝලේ සහ උගේ ගෙදර වෙන් කරන. ඉතින් ඒ ගඟ හරහා පාලමක් තිබුණේ නැහැ. සමහර ලාවට වැල් පාලමක් තිබුණේ ඒක ගඟ ගොඩ ගලන කාලෙට කැඩිලා යනවා. ඉතින් ඒ ගුරුවරයා බයිසිකලේ ඒ දක්වා ඇවිල්ලා තමන්ගේ ඇඳුම් ටිකත් මාරු කරලා අර වැලකද මොකද එල්ලීලා එච්චර දුෂ්කරතාවයක් ඉඳලා හැමදාම ඉස්කෝලේ ඇවිල්ලා ළමයින්ට ඉගෙනුවා. ඒ වගේ කැපවීමක් ඇති ගුරුවරයෙක් තමයි. ඒකයි මේ ඔක්කොම අඩන්නේ ඔහුගේ සේවය විශ්‍රාම ගියන් පස්සේ ඉස්කෝලේට නැති වෙනවා කියන දුක තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔහු තරුණ වයසේදී පොත්පත් කියවන කාලේදී දුයිෂන් අල්තිනායි ගුරු ගීතේ ඒ චරිත හම්බ වෙලා තියෙනවා.
ඉතින් දුෂන්ගේ විශිෂ්ට චරිතය බලපෑමක් ඇති වෙලා තියෙනවා ඔහුගේ ජීවිතයට වගේම මේ ගීතයට. අන්තිම කාරණය ඔහු ගුරුවරයෙක් කළා ඉන්න කාලේ. එක්තරා ගුරුවරයෙක් විශ්‍රාම යන කාලේ ඇවිල්ලා තියෙනවා. ඔහුට විශ්‍රාම යන්න කිට්ටු වෙද්දී ස්ථාන මාරුවක් ලැබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මහින් චන්ද්‍රසේකරයන් අහලා තිනවා ඉතින් ඔබේ ඔහු දැනගෙන ඉඳලා තිනවා දේශපාලකයෙක් එහෙම ඉන්නවා ඔහුගේ ගෝලයෙක් ඒ ගුරුතුමාගේ. ඉතින් ගිහිල්ලා ඇහුවේ නැද්ද? කතා කරේ නැද්ද? මේ විශ්‍රාමයෙන් ඕන වෙන තියෙද්දි ස්ථාන මාරුව හදාගන්නවත් කියලා එහෙම දුර යන්නේ මොකටද කියලා. ඊට පස්සේ කියලා තිනවා මම ගියා හමු වෙන්න. නමුත් ඔහු මාව අඳුරන්නේ නැහැ වගේ හිටියා කියලා. ඉතින් මේ කාරණා සියල්ල බලපාන්න ඇති මේ ගීතය රචනා වෙන්න නිර්මාණය වෙන්න. නමුත් මම කතා කරන්නේ මේ ගීතේ ටිකක් අර මගේ විෂයට බර වෙච්ච ශිල්පීය පැත්ත ගැන. මේ ගීතය මුලින්ම කියන්නේ පැන මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ පෙන්නා මග නොමග නොඇටි යන තාලේ කියන මේ පේලි දෙක තුල තියෙන ලොකු ගැඹුරක්. මෙහිත් තියෙන මම අර කිව්ව ව්‍යංගාර්ථ දනවන සුළු බව. ගුරුවරයා වාචාර්ථයෙන් ගත්තොත් එහෙම ගුරුවරයා මඩ කඩිති තියෙනවා. වැව් තාවුළු තියෙනවා. මේවා පහු කරලා ගමන් කරනවා. ඒ වගේම ළමයිනුත් මේ විදිහට ඉස්කෝලේ යනවා. බොහෝ විට අපේ මේ ඌව පළාතේ වුණත් බොහෝ විට ළමයි මේ විදිහට තමයි ඉස්කෝලේ යන්නේ. මඩ කඩිති වැව් තාවුළු පහු කරලා වැව් කෙසේ වෙතත් ගංගා ඇලදොල පහු කරලා සමහරලාට යන්නේ. ඉතින් මඩේ නොඇටි කරදරේ නොඇටි ඉස්කෝලේ දක්වා ගමන් කරනවා. නමුත් මෙහි ගැඹුර තමයි රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ කියන කාරණේ. ඒ කියන්නේ ජීවිතේ කරදර වලින් කොහොමද නිදහස් වෙන්නේ කියන එක ගුරුවරයා කියලා දෙනවා කියන එක. ජීවිතේ ජය ගන්න ජීවිතේ කරදර වලින් ඉවත් වෙලා ඉවෙන් ගැලවිලා කොහොමද ඉස්සරහට යන්නේ ජීවිතේ ජය ගන්න කෙසේද කියන එක තමයි මේ ගුරුවරයා කියලා දෙන්නේ කියන කාරණේ තමයි මේ ව්‍යංගාර්ථවත් වෙන්නේ. වාචාර්ථයට බාධාවක් නොවි. ඉතින් ඊට පස්සේ තියෙනවා සිප් කිරිපෙව් මූසිලයන් උඩුමාලේ ඉන්නවලු. අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ යනවලු. ඔබ දන්නව මූසිල කියන්නේ කවුද කියලා? මූසිල ගැන බොහෝ කතා තියෙනවා. අපේ සාහිත්‍යය උනේ තරම් දේවල් හොයාගන්න පුළුවන් මේ ගුත්තල මූසිල කතා පොත ඈඳුන. ඉතින් ඇත්තටම මූසිල කියන වචනේ යෙදවීම තුලම තියෙනවා මොන වගේ කෙනෙක්ද තමන් සිප් කිරිපෝල හදාගත්තේ කියලා. මේ තුල තියෙන ලක්ෂාර්ථය ඔබට තේරෙනවා ඇති. සිප් කිරි ශිල්පේ නැමැති කිරි තමයි පෝලා තියෙන්නේ. නමුත් මූසිල කෙනෙක් තමයි බිහි වෙලා තියෙන්නේ. ඉතින් අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ යනවා. ඕවුන් උඩුමාලේ ඉන්නවා. ඊට පස්සේ පේලිවල අපට හම්බ වෙනවා අපි පුංචි කාලෙත් අපට අපේ පොත්වල හම්බ වුණු සාමලා අමරලා. සාමා අමර පොත්වලත් ඉන්නවා එළියෙත් ඉන්නවා. මේ ඉස්කෝලෙන් එළියට ගිය සාමා අමර මොකද්ද කරන්නේ? බස් පොලේ කජු විකුණනවා. ඉතින් මේ ඉස්කෝලේ ගියපු අමරලාට බස් පොලේ කජු විකුණන්න සිද්ධ වෙලා ඇත්තේ මොන කාරණේ නිසාද කියලා ඊළඟ පේළිවලින් පේනවා. ඔවුන් කුමාරවද පිටු දන් දෙනවලු. පොත් වලට ආදරය කරලා නැහැ. පොත් වලින් කරලා තියෙන්නේ අර වගේ දේවල් තමයි. කජු ඔතන තමයි අරන් තියෙන අර මට අර විහිළුවට කතා කරන ගීතයක කොටසක් මට මතකයි. ඒ වගේ අර පෙර දිනේක මාපෙම් කරුවේ තේ රට කජු විකුණනවා. මගේම ලියුමේ අර ඒ ගීතේ මට මතක් වෙනවා. බොහෝ විට ඔබ අහලා ඇති. යාළුවන් අතරේ විහිළු රසාස්වාදනයේට යොදා ගන්න සමහර යෙදු ගීත. ඉතින් ඒ වගේ දෙයක් මතක් වෙනවා මේ වෙලාවේ එවුන් කරලා තියෙන ඒ වගේ දෙයක්. ඒ ගීතේ පොතේ තියෙන හරය පාඩම මනසට අරගෙන නැතුව ඔවුන් භෞතික දෙයක් සඳහා පාවිච්චි කරනවා. කජු උතන්. ඉතින් ඒ වගේ අයට තමයි බස් පොලේ කජු විකුණන්න වෙලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ කියනවා තවත් පිරිසක් ගැන. මේක එක්තරා පිරිසක් මේ.
ඊළඟ පිරිස කොහොමද? උගතමනා ශිල්පයේ පිල් කඩ නොපැතු වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතු. මේක මේ පේලි දෙක බොහෝ අයට තේරෙන්නේ නැහැ. මම තේරුම් ගත්ත විදිහ තමයි මේ පිරිස උගතමනා ශිල්පයමයි කියලා විශ්වාස කරන පිරිස. ඔවුන් පිල් කඩ පතන්නේ නැහැ. උගතමනා ශිල්පයේ පිල් කඩ නොපැතු. ශිල්පය තමයි උගතමනා කියලා විශ්වාස කරන පිරිස පිල් කඩ පතන්නේ. තැන් තැන්වල රස්තිය අඩු වෙන්නේ නැහැ. ඔවුන් වේවැල වටා ඉකිබිඳනවලු දඬුවමක් පතනවලු. ඒ කියන්නේ තමන්ගේ වැරදිවල් විමසා ගනිමින් ඒවා හදන්න දඬුවම් විඳින්න උනත් කැමති පිරිස. ඒ අය තමයි ඉස්සරහට යන්නේ. කුමාරෝද පිට දන් දෙන පිරිස තමයි බස් පොලේ කජු විකුණන්නේ. ඊට පස්සේ ගුරුවරයාගේ යථාර්ථය ගැන තමයි කියවෙන්නේ. රන්මසු පටපිලි යබරන උරන වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා කියලා. ගුරුවරයාට ඉන්නවා ලස්සන පුංචි සමන් පිච්ච කැකුලියක්. එහි ලක්ෂාර්ථයක් තියෙන්නේ. මේ සමන් පිච්ච කැකුලිය අයගේ දුව වෙන්න පුළුවන්. ඇයගේ මිලින වෙලා ඉන්නවා. මූණ ඇඹුල් කරගෙන. මූණ එල්ලගෙන ඉන්නවා. ඇයි? තවත් ලක්ෂාර්ථයක් දනවලා කියනවා රන්මසු පටපිලි යබරන උරන වෙලා නිසායි කියලා. රන්මසු පටපිලි යබරන භෞතික දේවල් ප්‍රාණයක් නැති දේවල් නමුත් උරන වෙලා කියලා පාවිච්චි කරලා තිනවා. කෙනෙක් තරහ වුණොත් තමම දාලා යනවා. ඒ වගේ රන්මසු පටපිලි යබරන අයට අහිමි වෙනවා. දාලා යනවා කියන අහිමි වෙනවා. අහිමි වෙනවා කියන වචනේ ගන්න නැතුව ලක්ෂාර්ථයක් පාවිච්චි කරලා උරන වෙලා කියලා යොදලා තිනවා. ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ බිතුසිතුවමක් වෙලා ඉන්නවලු. ගුරු නිවහන දූරි ගලා යන කඳුලට උල්පතක් වෙලා උල්පත සිඳෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකයි උල්පතේ ස්වභාවය. විකටම ගලාගෙන යනවා. මේ දුක නිවෙන්නේ නැති දුකක් ඔවුන්ට උරුම වෙලා තියෙනවා. මේ සමන් පිච්ච කැකුලියටත් ඒ ගුරුවරයාටත්. ඇයි? ලොකු හාමිනේ බිතුසිතුවමක් වෙලා ඉන්නවා කියන කාරණේ. මේ බිතුසිතුවම ගැන මට කාරණා දෙකක් තියෙනවා. ව්‍යංගාර්ථයේ සම්බන්ධ කාරණා දෙකක් අපිට හිතන්න පුළුවන්. එකක් තමයි බිත්ති චිත්‍රය. ඒ කියන්නේ ඇය ෆොටෝ එකක් විදිහට එල්ලිලා ඉන්නවා. ඒ කියන්නේ ඇය මිය ගිහිල්ලා කියන කාරණේ. එහෙම නැත්නම් ගුරුවරයාගේ කටුක මේ සමාජයේ කටුක යථාර්ථය දරා ගන්න බැරුව ඇය ගල් ගහිලා වගේ ඉන්නවා කියන කාරණේ. ඒක කතා කරන්න බැරි උත්පල වෙච්ච එම කාරණේ. මම හිතන්නේ පළවෙනි කාරණේ තමයි වෙලා ඇත්තේ. ඇය මිය ගිහිල්ලා ඇත්තේ. හොඳයි පරමාදර්ශී ගුරුවරයෙකුගේ ජීවිතයේ ඛේදභාෂකයක් බවට පත් වෙන ආකාරයේද මේ ගීතයේ තියෙන කියන කාරණේ අපිට තරමක් හිතන්න සිත වෙනවා. මේ ගීතයේ ගීපද සටහන මහින්ද චන්ද්‍රසේකරන්ගෙන් සතර අගේතම රෝහණ වීරසිංහයන්ගෙන් මధుර හඬ සුනිල් එදිරිසිංහයන්ගෙන්. එමනම් බොහොම ස්තුතියි කියන්න කැමති ඔබතුමන්ට මේ අවස්ථාවට අපිත් එක්ක එකතු වීම පිළිබඳව. මම කැමති ඔබතුමා පිළිබඳව දැනගන්න. අපි දන්න ඔබ සංගීතය පිළිබඳව සුවිශේෂී දැනුමක් තිබෙන පුද්ගලෙක්. ඒ වගේම සංගීත නිර්මාණකරුවෙකු විදිහටත් ඔබේ භූමිකාව හඳුනගන්න හැකියාවක් තිබෙන. ඔබේ නිර්මාණ කටයුතු පිළිබඳව මම කැමති ඔබෙන් දැනගන්න. ඇත්තම මම උසස් පෙළට සංගීතය හදාarලා විශේෂ සාමර්ථ්‍යයක් තියෙනවා. සාමාන්‍ය පෙළත් එහෙමයි. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අවදීත් මම සංගීතය හැදෑරුවා කිසියම් දුරකට. නමුත් ඊට පස්සේ මගේ විෂය වෙනස් වුණා. මම හින්දි විෂයට මාරු වුණා. ඉතින් හින්දි විෂය පිළිබඳ කතිකාචාර්ය දැන්. නමුත් සංගීතයේ තියෙන හැදියාව ආසාව එහෙම දිගටම පැවතුණා. ඒ නිසා මම නිර්මාණ කටයුතු වලටත් යොමු වුණා. ඉතින් මට අවස්ථාව ලැබුණා අපේ සබරගමු විශ්වවිද්‍යාලයේ තේමා ගීතය සංගීතවත් කරලා ගායනය කරන්න. ඒ වගේම බලංගොඩ මූලික රෝහලේ තේමා ගීතයත් සංගීතවත් කරලා ගායනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සංගීත රැටියක් එලි දක්වන්න අවස්ථාව ලැබුණා. වෛද්‍යවරුන් කීප දෙනෙක් විශේෂයෙන්ම වෛද්‍ය සුබුදු බණ්ඩාරනායක පදරචකයන්න් තමයි ඒකට දීර්ඝ ශක්තිය දුන්නේ. ඔහු තමයි සියලු ගීත රචනා කළේ. මම සංගීතවත් කරලා ගායනා කරලා තිනවා. ඊන් ගීත 12ක් පමණ.
ඒ තමයි ඔහුගේ නිර්මාණයකට ඔබතුමන් යම්කිසි නිර්මාණ කාර්යයක් වෙනුවෙන් සම්බන්ධ කරගන්නට අපේ ශ්‍රාවක සහෘදයෙකුගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා නම් ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය අපි සඳහන් කරමු. හොඳයි, මගේ දුරකථන අංකය තමයි 071 621 8737. 071 621 8737 සංගීත රත්නායක. හොඳයි, සංගීත රත්නායක මහත්මයාත් එක්ක අපි මේ හොරාව ගීතයේ අපූර්වත්වය පිළිබඳව සහ ගීතයෙන් මේ දුක සතුට බෙදා හදා ගන්න ආකාරය පිළිබඳව අපි කතා කරේ. ඉතින් ඔබ දන්නවා මේ ගොවි ජීවිතය තුළත් ජනකවිය එදා භාවිතා කළ එක්තරා විදිහකට මේ ජීවිතයේ දුක සතුට බෙදා හදා ගන්න මාධ්‍යයක් විදිහට ගීතයේ අද එතනට යම් මට්ටමකට ආරෝපණය වෙලා තිබෙනවා කියලා අපිට විශ්වාස කරන්න හැකියාවක් තිබෙනවා. ඉතින් අපි සූදානම් අදත් මේ ගීතයේ රසවත් අත්දැකීම් ඔබත් එක්ක කතා කරලා ඉවර වෙලා ගවේරණින් අද සමුගෙන යන්නට. වෙනම ස්තුතියි සබරගම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ හින්දි භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සංගීත රත්නායක මහත්මයාට වැඩ රාජකාරී මැද අපේ මේ ගී කතිකාව වෙනුවෙන් එකතු වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි පැතුම්. අද එමනම් අදත් අපි ඔබේ නිවහනෙන් සමුගෙන යන්නට සූදානම් ආදරණීය මිතුරනි. අදත් ගොවියරණ ඔබ වෙත අරගෙන එනකොට නිෂ්පාදනය සහායකත්වයෙන් සහ උපදේශකත්වයෙන් අපි සමග සිටියේ ලසන්ත ද සිල්වා මහත්මයාත් එක්ක සමින්ද කෙත්සරි කුණරත්න මහත්මයා බෙහෙස වෙලා තාක්ෂණික දායකත්වය ලබා දුන් මගේ හිතවත් මිත්‍රයා අනුර කුණරත්න හිතපතා මම ඔබේ සහෘදයා පැතුම් පුත්තිකලියනකේ අපි ඔබට ආරාධනා කරනවා මුහුණු පොතේ ඔබ ඉන්නේ නම් ඇවිල්ලා ඔබට පුළුවන් සොයා බලන්න දැන් ගොවි අරණ Facebook පිටුවට ඇවිදින් වැඩි විස්තර වැඩසටහන පිළිබඳව සොයා බලන්න හැකියාවක් තියෙනවා. ලබන සතියේත් FM 97.6 මෙවැනිම සුන්දර කතාවක් එක්ක මුණ ගැහෙනකම් ඔබට ගීතවත් සුන්දර සතියක් අපි ප්‍රාර්ථනා කරනවා. පැන මඩ කඩිති වැව්තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරිපෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පුලේ කජු කුමාරෝද පිටුදන් දෙති එයින් මතු උගතමානා ශිල්පය පිල් කඩනො පැතු වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ රන්මසු පට පිලි අබරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා පැන මඩ කඩිති වැව්තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරිපෙවූ මූසිලයින් උඩුමාලේ
අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ රන්ගෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ ගුවන් විදුලියෙන්